ආදාවර මිත්‍රයෝ ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් ශුද්ධලිවිල්ලේ පරණ ගිවිසුමේ අපිට හම්බෙන එක්තරා එක පොතක් පිළිබඳව සති 13ක් තිස්සේ අපි ඉගෙන ගන්නට සූදානම් වෙලා ඉන්නේ. ඔබට මතක ඇති අපි ගිය කාර්තුව තුල අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ ඔබත් මාත් වෙනින් සූදානම් කර තිබෙනවා විශ්‍රාමය ගැන. ඔබත් මමත් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඒ විශ්‍රාමයට අනිවාර්යයෙන්ම ඇතුල් විය යුතු බව, විශ්‍රාම දවසට උන්වහන්සේ විසින් විශ්‍රාමයේ සදා ආත්මික, මානසික, ආධ්‍යාත්මික, ශාරීරික විශ්‍රාමයේ කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ සබත් නිවාඩුව තුල තබා තිබෙන්නේ කියන කාරණය, උන්වහන්සේගේ දරුවෝ, උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ නිවාඩු ගත්තා වගේ ඒ විශ්‍රාමයට ඇතුල් වී යුතු බව ශුද්ධ පෞල්තුමා හේබ්‍රෙ පොතේ සඳහන් කරනවා. මා විශ්වාස කරනවා අපි මේ පාඩම් තුලින් අපි විශේෂයෙන් ඉගෙන ගන්නා වූ මේ ශුද්ධ පාඩම් අපේ ජීවිතයට අදාළ කර ගන්නට ඕනේ. එහෙම නැතුව අපි දේශනාවකට හෝ පාඩමකට හෝ මේවැනි ශුද්ධ එල්තරව් කිරීම ඉගෙන ගන්නකොට ඒක වචනයටවත් ඒක ඒ අවස්ථාවටවත් සීමා නොකර අපේ ජීවිතයට ඒක අදාළ කරගෙන අපේ ජීවිතය අනුව උන්වහන්සේ වෙතට ලං කර ගැනීමයි උන්වහන්සේ ඔබෙන් මගිනුත් බලාපොරොත්තු වෙන්නේ. අපි තවත් කාර්තුවකට අලුත් කාර්තුවකට ඇතුල්ලා තිබෙනවා. අලුත් පාඩමක් නැත්නම් අලුත් බයිබලයේ එක පොතක් ඉගෙන ගන්නට අපි යොමු වෙලා තියෙනවා. මේ පොතත් ගැලවෙන්නා වූ සෙනඟ හැටියට නැත්නම් ගැලවීම බලාපොරොත්තු වෙන, නැත්නම් උන්වහන්සේගේ දෙවන පැමිණීමේ බලාපොරොත්තු වෙන, ස්වර්ගීක කානාන් දේශයේ බලාපොරොත්තු වෙන ජීවත් වෙන්නා වූ සෙනඟ හැටියට මේ ලෝකේ යෙරුසලම නොවේ ස්වර්ගීය යෙරුසලම බලාගෙන සිටිනා වූ දූ දරුවන් හැටියට, දෙවියන් වහන්සේගේ දූ පුතුන් හැටියට උන්වහන්සේ අපිට මේ ද්විතීය කතාව පොත තුල බොහෝ දේ උන්වහන්සේ අන්තර්ගත කර තිබෙනවා. ඒ නිසා අපි සති 13ක් තිස්සේ උන්වහන්සේ අපිට මේ එල්දරව් කර තිබෙනා වූ ශුද්ධ වූ එල්දරව් කිරීම ඊශ්‍රායල් සෙනඟ තුලින් උගන්වන්නා වූ ඒ ශුද්ධ වූ පණිවිඩය අපි සති 13ක් තිස්සේ ඉගෙන ගන්නට යනවා. ඔබ දන්නවා අද සමහර කිතුණුවන් මේ පරණ ගිවිසුම පිළිගන්න සූදානම් නැහැ. පරණ ගිවිසුම ඉවරයි. පරණ ගිවිසුම අපිට අවශ්‍ය නැහැ. අපිට අලුත් ගිවිසුම තිබුණොත් ඇති. මතක තියාගත යුතු කාරණයක් තමයි උන්වහන්සේ දේවානුභාවයෙන් මුළු ලියවිල්ල පොත් 66ම උන්වහන්සේ ප්‍රත්මට දී තිබෙනවා. ඒ නිසා දේවචනයේ සඳහන් කරන අශුද්ධ පෞල්තුමා මේ සියල්ල ලියා තිබෙන්නේ කාලවල කෙලවර ජීවත් වෙනා ඔබගේ මගේ අවධානය පිණිස, සූදානම් වීම පිණිස. පරණ ගිවිසුමේ ලියා තිබෙනා සියලු දේ අලුත් ගිවිසුමේ ජීවත් වෙනා සෙනඟට ස්වර්ග රාජ්‍ය සඳහා උන්වහන්සේගේ පැමිණීම සඳහා ලියා තිබෙනවා. සූදානම් වීම සඳහා ලියා තිබෙන බව මතක කරගන්න. ඒ නිසා අපි දැන් මේ කාර්යයේ පටන් මේ සතියේ පටන් අපි ද්විතීය කතාව පොත මොසෙස් විසින් ලියන මේ ද්විතීය කතාව පොතේ අන්තර්ගත වෙලා තිබෙනා වූ මේ ශුද්ධ වූ එල්දරව් කිරීම, මේ ශුද්ධ වූ ආලෝකය අපි සති 13ක් පුරා ඉගෙන ගන්න යනවා. අපි අද දවසේදී පළමු සතියට පැමිණ තිබෙනවා. සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේ අපට මඟ පෙන්වන්නේ. උන්වහන්සේ කියා තිබෙනවා උන්වහන්සේගේ ගිවිසුම ආරක්ෂා කරන්නන්ට සීල සත්‍ය කරා මඟ පෙන්වන්නට උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. මේ කොන්දේසිය සපුරන ආයත පමණයි මුළු සත්‍ය කරා උන්වහන්සේ මඟ පෙන්වන්නේ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. උන්වහන්සේගේ ගිවිසුම ආරක්ෂා කරන්නා වූ ආයත පමණයි. එය යොහාන් පොතේ පැහැදිලිව උන්වහන්සේගේ මුඛයෙන් වදාළ දෙයි. මුළු සත්‍ය කරා මඟ පෙන්වන්නේ උන්වහන්සේගේ ගිවිසුම ආරක්ෂා කර ඒ ගිවිසුමට අනුව කීකරුව ජීවත් වෙන දාසයින්ට පමණයි. මේක ශුද්ධ ලිවිල්ලේ පැහැදිලි සත්‍යතාවක. ඒ නිසා අපි උන්වහන්සේගෙන් බලය ඉල්ලමු. අපේ ජීවිතය යටත් කරමු. මේ ගිවිසුමට කීකරුව ජීවත් වෙන්න අපි මේ සතියේ සිට සති 13ක් පුරාම ඉගෙන ගන්න යනවා. ඒ නිසා ඉගෙන ගන්න දේ තුල අපේ ජීවිත වෙනස් කරගෙන උන්වහන්සේගේ කැමැත්ත කරමින් ජීවත් වෙන්න අපි මේ ශුද්ධ පාඩමන ආශිර්වාදයක් වෙන්නයි කියලා උන්වහන්සේගෙන්
බලයෙල්ල මහසත් පොළොවත් මහ පාලනය කරන්නා වූ අද්‍රමං කර දේපියරණී සභා දවසේ ස්වාමියාණෙනි වහන්සේට සිදු කරනවා මේ ශුද්ධ වූ පාඩම අපිට දීම ගැන. අපි සති 13ක් පුරාම අපි ඉගෙන ගන්නට යනවා. ඔබ වහන්සේ අපිට දී තිබෙනා වූ මේ ශුද්ධ වූ පොත එනම් ද්විතීය කතාව පොතේ ලියා තිබෙනා ශුද්ධ වූ සත්‍යතාවය. පියාණන් වහන්සේ අපිට මේ ශුද්ධ වූ ලියවිල්ල ශුද්ධ වූ එල්දරව් ක්‍රීම් දී තිබෙන්නේ කාලවල කෙලවර ජීවත් වෙන්නා වූ අපට ඔබ වහන්සේගේ ස්වර්ගීය පොරොන්දු දේශයට සෝදානම් වන පිණිස බව තේරුම් අරගෙන අපි ඉගෙන ගන්නා මේ පාඩම උගන්වන්නා මට ශුද්ධාත්ම බලයෙන් මා පූර්ණවත් කරලා මානව ඔබ වහන්සේ මා තුළින් කතා කරමින් අසන්නා නරමන්නා සියල්ලන්ගේ සිත් අවදි කරමින් ඔබ වහන්සේ සූදානම් කර තිබෙන ශුද්ධ වූ කානාන් දේශයට සූදානම් වෙන පිණිස මේ ශුද්ධ වූ පාඩම ආශිර්වාදයක් වෙන්න සලස්වන්ට කෙලෙලෙමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට අපි සිල් දුනාගේ ජීවිත මේ මොහොතේදී බාර කරන්නේ කප් කරන්නේ යේසුස් වහන්සේගේ අතිශුද්ධම ප්‍රේමණීය වූ නාම ස්නානය. තාම සහෝදරිය අපි මම ඔබට පැහැදිලි කරා පොඩි සාරාංශයක් දුන්නා. අපි මේ සතිය නැත්නම් මේ කාර්තුව තුළ ඉගෙන ගන්නට යන මාතෘකාව පිළිබඳව විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන් මේ සතිය අපි ඉගෙන ගත්තේ සාරාංශය විශේෂයෙන් වහන්සේ අපිට දී තිබෙනවා මේ ශුද්ධ වූ ලියවිල්ල විශේෂයෙන් මේ ද්විතීය කතාව පොතේ සාරාංශය අපි මේ සතියේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ පොත පුරාම සඳහන් වෙනා වූ ඒ කතා වස්තුව නැත්නම් ඒක අපි කොටස් කීපයකට බෙදනවා. මේ කොටස් ඔබ ඉදිරියේ ඔබ ඉදිරියේ දිස්සනවා. විශේෂයෙන් අපි මතක තියාගන්නට ඕන මේ ද්විතීය කතාව පොත විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව 640 සිට 609 දක්වා කාලය තුල ඊශ්‍රායලය පාලනය කරා අපි කියන ඉංග්‍රීසියෙන් ජොෂායා කියනවා ඒ රජතුමා සෙනගේ ඉදිරියේ ඒ කියවන ලද ගිවිසුමේ පොත හැටියට තමයි ද්විතීය කතාව පොත හඳුන්වන්නේ. ඔබට මේ පෙර හඳුන්වීමක් කරන්නේ ද්විතීය කතාව පොත පිළිබඳව. මේ පිළිබඳව ඔබට දෙක රාජාවලිය පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සහ දෙක රාජාවලිය පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඔබට කියවුවොත් ඔබට සොයා ගන්නට හැකියාවක් තිබෙන නිසා මේ ද්විතීය කතාව පොත ඉතාම වැදගත්. මොකද මෝසෙස් ඊශ්‍රායල් සෙනගට මතක් කර දීමක්, ගිවිසුම මතක් කර දීමක් තමයි මේ ද්විතීය කතාව පොතේ අපිට සඳහන් වෙන්නේ. මේ අද දවසේදී මම ඔබ ඉදිරියේ සාරාංශය තබන්නේ මේ පෙරවදන නැත්නම් මේ ද්විතීය කතාව පොත අපි මේ සතියේ සිට ඉගෙන ගන්නට යනවා අතරේදී ඔබ මේ ද්විතීය කතාව පොත පුරාම ඔබ දකින්නට යනවා ඔබ ඉගෙන ගන්නට යන දේ පිළිබඳව සාරාංශයක් තමයි අපි විශේෂණ දවසේදී ඉගෙන ගන්නට යන්නේ. ඔබ දන්නවා මෝසෙස් මියන්ට පෙර මෝසෙස් විසින් කරා වූ ඒ සමුගැනීමේ කතාව පවා ද්විතීය කතාව පොතේ සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන් මේ කාරණය විශේෂයෙන් ද්විතීය කතාව පොතේ සඳහන් වෙනා වූ මේ ශුද්ධ සත්‍යතාවයන් ඉගෙන ගන්නට පෙර ඔබ මේ පොත ලිව්වේයි මේ පොතේ සඳහන් වෙන්නේ මොනවද මේ සීල කාරණා අපි දැන ඉගෙන ගන්නට ඕන. ඔබ දන්නවා ඒ සාතන්ගේ ස්වර්ගීය කැරැල්ලේ සිට විශේෂයෙන් ඊශ්‍රායල් සෙනග පාලු කරේ නැත්නම් කාන්තාරේ අවුරුදු 40 දක්වා කාල පරිච්ඡේදයේ පුරාම විශේෂයෙන් ඒ කාල පරිච්ඡේදයට අදාළ වෙන්නා වූ බොහෝ කාරණා ද්විතීය කතාව පොත තුල සඳහන් වෙනවා. ඒ නිසායි අපිට මේ ශුද්ධ ලියවිල්ල විශේෂයෙන් ද්විතීය කතාව පොත අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. ඊට වැඩිය බොහෝ දේවල් තිබෙන අවසාන කාලේ ජීවත් වෙන ආස්තික ඊශ්‍රායල් සෙනග හැටියට ඔබටත් මටත් මේ ද්විතීය කතාව පොතේ පැහැදිලි ඊටාම බරපතල අනතුරු වැඟවීමක් ඒ වගේම බරපතල අවවාද අනුශාසනා මේ ශුද්ධ පොත තුළ දී තිබෙනවා. ඒ නිසා අපි මේ කාරණා අපි ඉගෙන ගන්නට ඕන. දැන් ඔබ ඉදිරියේ තබනවා විශේෂයෙන් මේ ද්විතීය කතාව පොත පුරාම අපිට හම්බෙන්නා වූ කාරණා මහා අරගලය. ඔබ දන්නවා මේ මහා අරගලය ඇති වුණා වූ ආකාරය සාතන් සහ ඔහුගේ ඒ වැටුණා වූ සේනාව ස්වර්ගයෙන් ඒ ස්වර්ගික සේනාවෙන් එල්දරව් පොතේ අපිට 12 වෙනි පරිච්ඡේදය අපිට හම්බෙනවා. තුනෙන් එකක් දේවදූත සේනාවෙන් තුනෙන් එකක් සාතන් සමග මේ පොළොවට හෙළන ලැබුවා. අපිට පැහැදිලිව එල්දරව් පොතේ අපිට හම්බෙනවා. එතකොට මේ සාතන් සහ යේසුස් වහන්සේ අතර තිබෙනා මේ මහත් වූ මහා අරගලය
ලෝකයේ පටන් ගැනීමේ සිට ආරම්භ වුණා මේ මහා අරගලයේ විවිධාකාර ජවනිකාවන් නැත්නම් විවිධාකාර අවස්ථාවන් අපිට ද්විතීය කතාව පොතේ අපිට පැහැදිලිව හම්බ වෙනවා. දැන් මේ මහා අරගලයට මැදි වෙලා ඉන්නේ කවුද? දැන් පරණ ගිවිසුමේ මේ මහා අරගලයට මැදි උනේ අපිට හම්බ වෙනවා පරණ ගිවිසුම පුරාම උන්වහන්සේ දැන් මේ මහා අරගලයේ ජයග්‍රහණය සහ පරාජය තීරණය වෙන්නේ උන්වහන්සේගේ සමානත්වයෙන් උන්වහන්සේගේ ස්වරූපයට වූ මිනිසයාගේ ප්‍රතිචාරය මත. ඒ මිනිසයා දෙවියන් වහන්සේට ජයත් කර දෙනවද නැත්නම් සාතන්ට ජයත් කර දෙනවද කියන කාරණය මත තමයි මේ ජය පරාජය තීරණය වෙන්නේ. ඒක පරණ ගිවිසුමේ සිටම අපිට හම්බ වෙනව කාරණේ. සමේ මහා අරගලය තුල මිනිසයා නැත්නම් ඊශ්‍රායල් සෙනග කොයි ආකාරයෙන්ද ඒ මහා අරගලයට මැදි වුණේ? ඒ විතරක් නෙවෙයි මේ මහා අරගලය තුල දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ උන්වහන්සේම මැදිහත් වෙලා උන්වහන්සේගේ ඒ සුදු 16ව තෝරගෙන මොසෙස් තෝරගෙන ඒ පාපිෂ්ඨ කමේ වහලුන් හැටියට පාපේ වහලුන් හැටියට ශරීරාකාරයෙන් වහලුන් හැටියට හිටියා වූ ඊශ්‍රායල් සෙනගව තමන්ගේ දෑතෙන් අරගෙන උන්වහන්සේ අරගෙන ආවව ආකාරය මේ මහා අරගලයේදී උන්වහන්සේ ඔවුන්ට දුන්නා වූ ඒ සපෝට් එක නැත්නම් ඔවුන්ගේ පාර්ශවයේ සිටියා වූ ආකාරය අපිට මේ ද්විතීය කතාව පොත තුල හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඔවුන්ගේ ඇස් පන අපිට උන්ට දකින්න උන්වහන්සේගේ වැඩ සිටීම තබුවා වූ ආකාරය අපිට ද්විතීය කතාව පොතේ හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඔවුන් ඊශ්‍රායල් සෙනගගේ කීකව ඒ ගිවිසුම්ගත වෙලා ඒ සීනයි කන්ද මත ඒ සීනයි කන්ද පාමුල උන්වහන්සේ ගිවිසුම්ගත වෙච්ච උනා වූ ආකාරය ඊශ්‍රායල් සෙනගත් සමග ගිවිසුම්ගත වුණා වූ ආකාරය අපිට හම්බ වෙනවා. ඒ ගිවිසුම දුන්නේ ඒ ගිවිසුමේට කීකරුවන්ට ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ව කානාන් දේශයට පොරොන්දු දේශයට අතුරු කරන් ඉස්සෙල්ලා. තාපර සහෝදර සහෝදරි ඊශ්‍රායල් සෙනගගෙන් අපිට බොහෝ දේවල් උන්වහන්සේ උගන්වනවා. ඒ සියල්ල අකුරක් නෑර වසන් කරන්නේ නැතුව උන්වහන්සේ ඒ සියල්ල ඊශ්‍රායල් සෙනගගේ පව් ඊශ්‍රායල් සෙනග පොරොන්දු දේශයට ඒ වැට ළඟටම පොරොන්දු දේශයේ ළඟටම ඇවිල්ලා ඔවුන් අහිමි කරගත්තා වූ ආකාරය ඔවුන්ගේ කැරළි ගැසීම ඔවුන්ගේ නොහැදිලිකාරකම මේ සියල්ල උන්වහන්සේ නොසඟවා ඔබටත් මටත් මේ ද්විතීය කතාව පොතේ සඳහන් කර තිබෙනවා. ඇයි? ඔයලා බලමු. ඇයි මේ ද්විතීය කතාව පොත ඉගෙන ගැනීම මෙච්චර කාලෝචිත වෙන්නේ? අද ඔබත් මම ජීවත් වෙන කාලයට උතරම් කාලෝචිත කියන කාරණේ අපි මේ ද්විතීය කතාව පොත පුරාම මේ සති 13 පුරාම අපි ඉගෙන ගන්න යනවා. එදා ඊශ්‍රායල් සෙනග ගමන් කරපු ගමන් කිරීම භෞතික කානාන් දේශය කරා ගමන් කළේ. නමුත් අද ඔබත් මමත් ස්වර්ගීය කානාන් දේශය කරා ගමන් කරන්නා වූ සෙනග හැටියට මේ ද්විතීය කතාව පොත ඉතාම වැදගත්. ඉතාම වැදගත්. මොකද මේ පිළිබඳව මම ඔබ ඉදිරියේ තබන්න ඉස්සෙල්ලා සොයන් අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳව හොඳ කියනවා අපි රිසර්ච් එකක් නැත්තම් ඒ පිළිබඳව ගවේෂණයක් කරා ඔබට මේ දේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ගෙනෙන පිණිස. ඒ නිසා ද්විතීය කතාව පොත උන්වහන්සේගේ විශේෂයෙන් ස්වර්ගීය කානාන් දේශයට සූදානම් වෙන දූ දරුවන් හැටියට බොහෝ වැදගත්. ඉතාම වැදගත්. මේ ද්විතීය කතාව පොත ඉගෙන ගන්න. ඔබ දන්නවා මිනිස්යාගේ කැරලිකාරකම කොයි ආකාරයෙන් සාතන් පළමුව කැරලි ගැහුවා. ඒ සමග ඔහුගේ සමග අනුගමනය කළ දූතයන් ඊළඟට සාතන් කැරලි ගහන්නට මිනිස්යාව පෙළඹුවා වූ ආකාරය අපි ඉගෙන ගත්තා. අපි ඉගෙන ගන්නට යනවා. ඊළඟට අපි දන්නවා මේ කැරලි ගැහිම තුළ මේ මහා අරගලය තුළ එක පැත්තකින් දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ ස්වර්ගික සේනාව උන්වහන්සේගේ දරුවන්ට දුන්නා වූ සහයෝගය දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ වැඩ සිටීම පිළිබඳව උන්වහන්සේගේ පොරොන්දු පිළිබඳව උන්වහන්සේ ඔවුන් සමග කළා වූ ගිවිසුම ආරක්ෂා කිරීමෙන් ලබන්නා ප්‍රතිලාභ පිළිබඳව උන්වහන්සේ පිටිපස්සෙන් ඉඳලා මේ මහා අරගලය තුළ උන්වහන්සේ ක්‍රියා කළා වූ ආකාරය අපිට හම්බ වෙනවා. උන්වහන්සේ ආබ්‍රහම්ව
ජාතියක පියක් හැටියට පියා හැටියට තෝරගෙන ආබ්‍රහම්ගේ වංශයට ආශිර්වාද කරපු හැටි ඒ ආබ්‍රහම්ගේ වංශය තුල ආබ්‍රහම් ඊළඟට අපි දන්නවා ඊසාක් ඊළඟට ඊසාක්ගේ දරුවන් ඊළඟට යාකෝබ්ගේ දරුවන් සහ මේ අනාදී වශයෙන් ඔවුන් මේ මහා අරගලය තුල ගිවිසුම ආරක්ෂා කරන්නා වූ අතරේදී උන්වහන්සේට ජයත් කර දුන්න ආකාරය ගිවිසුම කඩ කරන්නා වූ අතරේදී සාතන්ට ජයත් කර දුන්නා වූ ආකාරය මේ සියල්ල අපි මේ ද්විතීය කතාවපත පුරාම දකිනවා. ඊළඟට අපි දකිනවා සීනායි කන්ද පාමුලට ඇවිල්ලා අපි කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග සමග ගිවිසුම් ගත වුණා වූ ආකාරය අපි දකිනවා. ආබ්‍රහම්ගේ ඒ ජීවිතය පිළිබඳව ද්විතීය කතාවේ සඳහන් වුණා. ඒ අරගලේ කොයි ආකාරයෙන්ද ද්විතීය කතාව පොත තුල සඳහන් වෙන්නේ කියන කාරණේ අපි දැන් ඉගෙන ගත්තා. ඉගෙන ගන්නට යනවා. සමාවෙන් ඉගෙන ගන්නට යනවා. එතකොට මේ යනාදී වශයෙන් කාන්තාරේ වසර 40ක් ඇයි උන්වහන්සේ දවස් 40කින් පොරොල් දේශයට අරන් යන්න තිබුණු ඒ අවස්ථාවයි අවුරුදු 40ක් උන්වහන්සේ ගත්තේ. ඊශ්‍රායල් සෙනග මිස්ර දේශයේ ඉඳලා පොරොල් දේශයට අරන් යන්න. කිසිම කෙනෙක් මතක තියාගන්නට ඕන කාරණයක්. ඔබට මම අද මේ පාඩමේ ආරම්භ කරන්නා වූ අතරේදී ඔබ ඉදිරියේ තබනවා එක කාරණයක්. විශේෂයෙන් ඔබ ඉදිරියේ තබන එක කාරණයක්. මේක ඔබ ඉදිරියේ ඔබට තිත්ත වෙන්න පුළුවන්. නමුත් මේක තමයි අද. එදා ඊශ්‍රායල් සෙනගෝ පාපිෂ්ඨ දේශයෙන් පාපයෙන් වාපේ වහල් බවින් ශාරීරික වහල් බවින් මුදවාගෙන රත මුහුද තුල බෞද්ධිස්ම කරලා ශුද්ධෝ පාවුල් තමා කියනවා වගේ ඔවුන් අවුරුදු 40ක් පුරාම කාන්තාරයෙන්ම ට්‍රේන් කරා. ඔවුන් පුහුණු කරා. කොහටද? කානාන් දේශයේ ජීවත් වෙන ආකාරය උන්වහන්සේ ස්වාමීන් වහන්සේද සපූර්ණ ලෙස රඳා සිටින්න ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන පුහුණු කළා. ඒ පුහුණු කරනවා විතරක් නෙමෙයි උන්වහන්සේ ඔවුන්ට පෙන්වුවා මේ පොරොන්දුවට නැත්නම් මේ ගිවිසුමට ඇතුළත් නොවි ඔවුන් මේ මිස්ර දේශයේ වහල්කමින් ගෙනල්ලා කොහාටද සීනයි කන්ද පාමුලට ගෙනල්ලා අයි උන්වහන්සේ ඔවුන් සමග ගිවිසුම් ගත වුණා. උන්වහන්සේ කිව්වා මේ ගිවිසුමට නුඹලා කීකරු වෙනවා නුඹලා දේශය උරුම කරගන්න යනවා. උඹලා මේ ගිවිසුමට අකීකරු වුණොත් උඹලා කවදාවත් දේශය උරුම කරගන්න යන්නේ නැහැ. ඔවුන් අකීකරු වුණා. ඊශ්‍රායල් මිස්ර දේශයෙන් ආවා ඒ සෙනග අතරින් කාලෙබ් සහ යෝෂුවා පමණයි පොරොන්දු දේශයට ඇතුල් වුණේ. අනිත් මිස්ර දේශයෙන් ආවා සියල්ලන් කාන්තාරයේදී මේ ගියා. ඔවුන්ගේ දරුවන් තමයි අන්තිමට දේශය උරුම කරගත්තේ. ඔබට මටත් විශේෂිත වූ පාඩමක් ඔබට උගන්වනවා. අද අපි පොරොන්දු දේශය කරා යනවා. ඔබවත් මාවත් පාපේ දේශයෙන් පාපේ වහල්කමින් උන්වහන්සේ ඔබවත් මාවත් ගෙනල්ලා බෞද්ධිස්මය තුළ උන්වහන්සේගේ පවුලේ අය කරලා උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා සීනයි කන්ද ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ ශුද්ධ වූ ගිවිසුමට ඇතුල් වෙන්න කියන කාරණය ඔබට මතක ඇති. අපි පාඩම් 13ක් පුරාම මේ උන්වහන්සේගේ ගිවිසුම ගැන ඉගෙන ගත්තා. පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කිව්වට මේ අලුත් දෙයක් නෙමෙයි. උන්වහන්සේ දුන්නේ පරණ ගිවිසුමම උන්වහන්සේ මොකද කරේ? අපිට පරණ ගිවිසුම අපිට හම්බෙනවා. ඊශ්‍රායල් සෙනග සමග කරන අලුත් ගිවිසුම මොකද්ද? මගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිතේ හිලියා. පරණ ගිවිසුම ගල්ලාලි දෙක ලියලා දුන්නා. බැලුවා වැඩේ හරියන්නේ නැහැ. ගල්ලාලි දෙක ලියලා දුන්නාට ගල්ලාලි දෙක පැත්තක ගිවිසුම කඩ කරනවා ඊශ්‍රායල් සෙනග. අන්තිමට උන්වහන්සේ අලුත් ගිවිසුම මොකද කරේ? ඔවුන්ගේ සිතෙහි ලියන්ට උන්වහන්සේගේ ශුද්ධ වූ කානාන් දේශයට නැත්නම් උන්වහන්සේගේ පොරොන්දු දේශය නම් ස්වර්ගීය කානාන් දේශයට යන්නා වූ ඔබත් මමත් ගමන් කරන්නා ඔබත් මමත් මේ ගිවිසුමට ඇතුල් වෙන්නට ඕන. ගිවිසුමට කීකරු වෙන්නට ඕන. ඔබ කීකරු නොවන මොකද්ද ගිවිසුම? උන්වහන්සේගේ ආඥා 10. අද බලන්න මොනතරම් අන්ධව නැත්නම් මොනතරම් අඳුරේ බහුතර ක්‍රිස්තියානිකයන් ඉන්නවද කියලා. ඒ අය මේ ස්වර්ගීය කානාන් දේශය සොයනවා. ස්වර්ගීය කානාන් දේශයට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. මේ ගිවිසුමට ඇතුල් වෙන්නේ නැතුව. ඔබ අනිවාර්යයෙන්ම මේ ගිවිසුමට ඇතුල් වෙන්න ඕන. එදා ඊශ්‍රායල් සෙනග මේ ගිවිසුම කඩ කරපු නිසා තමයි උන්ට ස්වර්ගීය කානාන් දේශය අහිමි වුනේ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. සමාවෙන්න උන්ට ඒ පොළවේ කානාන් දේශයේ පොරොන්දු දේශයට අහිමි වුනේ මොන වුන නිසාද? ඔවුන් මේ ගිවිසුම කඩ කරපු නිසා.
එදාස අද අතර වෙනසක් නැහැ. උන්වහන්සේ ඔබටත් මට තව ගිවිසුමක් දී තිබෙනවා. ඒ ගිවිසුමට ඔබත් මමත් කීකරු වෙන්නට ඕන. කීකරු වන පිණිස උන්වහන්සේ අලුත් ගිවිසුමේදී උන්වහන්සේගේ ලෙයින් පිහිටුව ඒ අලුත් ගිවිසුම උන්වහන්සේගේ ලෙයින් ඔබත් මමත් පවිත්‍ර කරලා පාපේ වහල් බවින් ඔබට මතක ඇති. ඕන්න ඒ පාපේ වහල් බවින් මුදවා ගන්න ඉස්සෙල්ලා මොනවද කිව්වේ? මොනවද කරේ? ලෙයින් සෑම ගයක් ආලේප කළා. බේර ගන්න පිණිස. ඒ වගේ උන්වහන්සේ ඒ කොටස කරා ඒ ගිවිසුම උන්වහන්සේ ස්ථිර කරලා උන්වහන්සේගේ ලෙයින් ඒ පාපේ වහල් බවින් මුදවගෙන ඇවිල්ලා බෞතිස්මය තුලින් ඔබ ස්වර්ගීය පවුලේ කෙනෙක් කරලා අන්න කානන් සීනායි කන්ද පාවුලට නැත්තම් උන්වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේ බවත් මාවත් ගෙනල්ලා ඔබටත් මටත් ආරාධනා කරනවා අලුත් ගිවිසුමට ඇතුල් වෙන්න. විවස්ථාව තමන්ගේ සිතේ ලියාගෙන උන්වහන්සේගේ සිද්ධ ආඥා දසේ තමන්ගේ සිතේ ලියාගෙන ඒ ආඥා දසට කීකරුව ජීවත් වෙන්න උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා. තාපර සහෝදර සහෝදරිය එකයි මම කිව්වේ. ඔබ මේ ගිවිසුමට ඇතුල් නොවෙනවා නම් ඔබ මොනතරම් ක්‍රිස්තියානි නාමයේ දරාගෙන සිටියත් වැඩක් නැහැ. ඔබ මේ ගිවිසුමට ඇතුල් නොවි ඔබට ස්වර්ගීය කානාන් දේශයට ඇතුල් වෙන්න බෑ. එදා ඒකට උන්වහන්සේ හොඳම පාඩම ඊශ්‍රායල් සනග තුල උන්වහන්සේ තබුවා. ඒ ගිවිසුමට ඇතුල් නොවි ඔවුන්ට කානාන් දේශයට ඇතුල් වෙන්න හැකියාවක් ලැබුණා. ගිවිසුම කඩ කරපු නිසා ඔවුන්ට කානාන් දේශය අහිමි වුණා. කානාන් දේශේ මායිම් වලට ඇවිල්ලා. ඒ නිසා මම කිව්වේ මේ පාඩම ඉතාම වැදගත් ඔබටත් මටත් ඔබගෙත් මගෙත් කැළවීම උදෙසා. මම කියවන්න කැමති ප්‍රධාන බයිබල් පාඨය අපිට හම්බෙනවා. යෝහාන්ගේ පොතේ 4 වෙනි පරිච්ඡේදය මම කියවනවා. අද දවසේදී ඔබට සාරාංශය ඔබ ඉදිරියේ ලැබුවේ. යෝහාන්ගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මම කියවන්න කැමති. 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නොහඳුනයි. මග්නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමේ. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නොහඳුනයි. මග්නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමේ. ඊට පස්සේ හර ලස්සන්ට යෝහාන් තුමා කියනවා යෝහාන් 5:3 මග්නිසාද දෙවියන් වහන්සේට ප්‍රේම වීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමේ ගිවිසුමට ඔබ මාත් ඇතුල් වෙන්න ඕන. පැහැදිලිව කියනවා. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නොහඳුනයි. ඔබ මොනතරම් හලෙලුයා ප්‍රශංසා වේවා ස්තුති වේවා මහිමය වේවා කියලා ඔබ කෑ ගැහුවා. ඔබගේ ප්‍රේමය ඔබ මේ ගිවිසුමට ඇතුල් වෙන්නේ නැත්තම් ඔබ උන්වහන්සේ පැහැදිලි ඒක ඔබට මතක ඇති. උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී කියන්න යනවා ස්වාමීනි ඔබගේ නාමයෙන් අපි යක්ෂයන් දුරු කරේ නැද්ද? හාස්කම් කළේ නැද්ද? මතෙව් 7:20 කියලා බලන්න. උන්වහන්සේ කියනවා මම නුඹලා නාඳුනමි. මම අඳුරන්නේ නැහැ නුඹලා. මේක අද ක්‍රිස්තියානිය තේරුම් ගන්නට ඕන. එදා ගිවිසුමට ඇතුල් නොවි කානාන් දේශයට ඊශ්‍රායලකට ඇතුල් වෙන්න බැරුව ගියා. අදත් උන්වහන්සේ ඔබගෙනුත් මගෙනුත් ආරාධනා කරන්නේ මේ ගිවිසුමට ඇතුල් වෙන්න. මොකද උන්වහන්සේගේ ලෙයින් ඔබ මාවත් මුදාගෙන ගෙනාවම් නම් මුදාගත්ත නම් ඔබවත් මාවත් පාපේ වහල් බවින් මුදාගත්ත නම් ඔබ ඊළඟට එදා ඊශ්‍රායලක ඒ රතමුදුසු බෞතිස්ම කරව ලැබුවා වගේ ඔබත් මමත් බෞතිස්මය තුලින් සුදෝ පාවුල්තුම හැම ලස්සනට ඒක විස්තර කරනවා. ඒ බෞතිස්මය ලබලා ස්වර්ගීක පවුලේ අයෙක් වෙලා ඊළඟට ඊශ්‍රායලක කොහටද ගෙනාවේ? සීනායි කන්දට ගෙනාවා. මෙහෙට යවන්ට ඉස්සර නැත්තම් අරගෙන යන්න ඉස්සරලා. උන්වහන්සේ සීනායි ළඟට නැත්තම් කානාන් දේශයට ගෙන යන්න ඉස්සරලා උන්වහන්සේ සීනායි කන්ද ළඟට ඇවිල්ලා ඔවුන් සමග ගිවිසුම් ගත වෙනවා. ගිවිසුමට කීකරු වුණා කානාන් දේශයට. කීකරු නොවුනොත් විනාශය. ශාපය. අදත් ඒ දේම තමයි. වෙනසක් නැහැ. උන්වහන්සේ ඒ දේම තමයි ඔබටත් මට කර තිබෙන්නේ. එනිසා සහෝදර සහෝදරිය පැහැදිලිව කියනවා මග්නිසාද දෙවියන් වහන්සේට ප්‍රේම වී නම් අපි විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමේ ගිවිසුමට ඇතුල් වෙන්නට ඕන. ගිවිසුමට ඇතුල් නොවි ස්වර්ගීය කානාන් දේශය ඇතුල් කරගන්න බෑ. ප්‍රේම නොකරන්න උන්වහන්සේව නොහඳුනයි. උන්වහන්සේව නොහඳුනයි. යෝහාන් පොතේම කියනවා යමෙක්
උන්වහන්සේ වඳුනමී කියා උන්වහන්සේගේ ආඥාවත් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක් සැබෑව දොහු තුල නැත. යාකෝබ්ගේ පොතේ කියනවා යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කඩකලේ නම් ඔහු සියල්ලටම වැරදිකාරයෙක් වන්නේ කියලා. ඒ නිසායි මේ ගිවිසුම ආරක්ෂා කිරීම වැදගත් වෙන්නේ. ආත්මික ඊශ්‍රායල් සනග හැටියට. ඒ නිසා මෝසෙස්ට දුන්නා වූ දේ සමාලෝචනය කිරීම නැවත මතක් කර දීම ඊශ්‍රායල් සනගට මතක් කර දීම අපිට මේ ද්විතීය කතාව පොතේ අපිට හරි ලස්සනටම හම්බෙනවා. ඒ නිසා අපේ අවධානය දැන් මේ පොතේ සාරාංශය වෙතට යොමු කරමු. ඔබ ඉදිරියේ තබනවා කාරණා කීපයක් ඔබට පේනවා ඇති. මේ ද්විතීය කතාව පොතේ කාරණා 4ක් අපිට හම්බ වෙනවා. ඔබට පේනවා ඉතිහාසය ගැන මතක් කරලා දෙනවා ද්විතීය කතාව පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හතරවෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදය දක්වා අර ලස්සනට සාරාංශ කර තිබෙනවා. ඔබ ඉදිරියේ තබනවා ඓතිහාසික පෙරවදන නැත්නම් ඓතිහාසික සිද්ධීන් අපිට ඒ පරිච්ඡේදවල හම්බ වෙනවා. ඊළඟට උන්වහන්සේ ඊශ්‍රායල් සනගට මතක් කර දෙනවා කුමක්ද? ද්විතීය කතාව පොතේ 44 වෙනි පරිච්ඡේදයේ 44 සිට 28 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය දක්වා මොනවද මතක් කරලා දෙන්නේ? නීතිය. ගිවිසුම මතක් කරලා දෙනවා. ගිවිසුම මතක් කරලා දෙනවා. ඊශ්‍රායල් සනගටයි ඒ ගිවිසුම ආරක්ෂා කිරීමට තමයි ඔවුන්ගේ අනාගතය තීරණය වෙන්නේ. මතක් කරලා දෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා ද්විතීය කතාව පොතේ 29 වෙනි පරිච්ඡේදයේ සිට 30 වෙනි පදය දක්වා ගිවිසුම මතක තබා ගැනීමට ගිවිසුම තුළ ජීවත් වීමට කරන ආයාචනය ඉල්ලීම අපිට හම්බ වෙනවා. ඊළඟට ද්විතීය කතාව පොතේ 31 වෙනි පරිච්ඡේදයේ සිට 34 වෙනි පදය දක්වා මෝසෙස් කරන්නා වූ කැඳවීම මතක තබාගෙන නීතිය කියවලා ගිවිසුම ආරක්ෂා කරන්න ඊළඟට මෝසෙස්ගේ ආශිර්වාද සහ මිය යාමට පෙර සමු ගැනීම අපිට හම්බ වෙනවා. ද්විතීය කතාව පොතේ 31 වෙනි පරිච්ඡේදයේ සිට 34 වෙනි පදය දක්වා. දැන් සහෝදර සහෝදරිය එන්සා ඔබට මේ සාරාංශය තබා තිබෙනවා. පූර්විකාව ඓතිහාසික පෙරවදන ඊළඟට නියමයන් සාමාන්‍ය නියමයන් අපිට හම්බ වෙනවා. නිශ්චිත නියමයන් අපිට හම්බ වෙනවා. ආශිර්වාද සහ ශාපය ගිවිසුමට කීකරු වීමෙන් ලබන්නා වූ ආශිර්වාද සහ අකීකරු වීමෙන් ලබන්නා වූ ශාපය අපිට හම්බ වෙනවා. ඒවර සහෝදරසෝ එනිසා අපිට මේ පොත විශේෂයෙන් ද්විතීය කතාව පොත ඔබගේ මගේ ගැලවීම සඳහා ඉතාම වැදගත්. ඉගෙන ගැනීම අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. ඔබ ඉදිරියේ මම තැබුවා මේ මහා අරගලය පිළිබඳව. ඔබට මතක ඇති මේ මහා අරගලය ගැන අපි කතා කළ යුතුමයි. මොකද මේ මහා අරගලයට මැදි වුණා වූ ඊශ්‍රායලයේ මැදි වුණා වූ ආකාරය අපිට මේ ද්විතීය කතාව පොතේ අපිට හම්බ වෙනවා. ඊශ්‍රායල් සනග මැදි වුණා වූ ආකාරය. මේ මහා අරගලයේදී ස්වාමින් වහන්සේට විශ්වාසවන්තව සිටීම උන්වහන්සේ ඊශ්‍රායල් සනගෙන් බලාපොරොත්තු වුණා. මේ මහා අරගලය ඇති කර වූ පුද්ගලයා ගැන විශේෂයෙන් අපි එසේකේල්ගේ පොතේ හම්බ වෙනවා. නුඹ මවුන් ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බ වෙන තුරු ඊට පස්සේ කියනවා නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියේය. සාතන් ගැන සඳහන් කරන්නා වූ ඒ කාරණේ එසේකේල්ගේ පොතේ අපිට හම්බ වෙනවා. අපිට ඒ වගේම ද්විතීය කතාව පොතේ උන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳව අපිට හම්බ වෙනවා. උන්වහන්සේ හැම දෙයක්ම හැම කාරණයක් මොකද දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා කියන නිසා උන්වහන්සේගේ හැම කාරණයක්ම ප්‍රේමාන්විතයි. ඒ මැවීමේ කාර්යයේදී උන්වහන්සේ ඉතාම ප්‍රේමාන්විත වුණා. උන්වහන්සේට අවශ්‍යුනේ නැහැ මේ රොබෝරුමවන්ත. දේවදූතයන් පවා උන්වහන්සේ මවුන් ලැබුවේ නිදහස් කැමැත්ත ඇතුව තෝරා ගැනීමේ නිදහස ඇතුව. මට මේ ළඟදී මගේ YouTube channel එක වීඩියෝ එකක් නරඹපු එක මගේ සහෝදරයෙක් අහපු දෙයක් තමයි උන්වහන්සේ දැනගෙන අයි ආදම්සය මවුන් ලැබුවේ අයි දැනගෙන යක්ෂයාව මේ පොළොවට හෙරුන් ලැබුවේ මේ හැම දෙයක්ම උන්වහන්සේ දෙවියන් වහන්සේ ඇටියට දැනගෙන හිටියා නේද? අයි උන්වහන්සේ දැන මේ දේ කළේ කියන කාරණය.
මතක තියාගන්නට ඕනේ දාපට සහෝදර සහෝදරිය මගේ දෙමව්පියෝ මට ප්‍රේම කරනවායි කියලා මගේ බිරිඳ මගේ දරුවෝ මම එයාට ප්‍රේම කරනවායි කියලා එයා දැනගන්න යන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා අපිට දේව වචනේ හම්බ වෙනවා. මේ ප්‍රේමය කියන දේ දැනගන්නේ ක්‍රියා කිරීම මත. දෙවියන් වහන්සේ පැහැදිලිවම දැනගෙන සිටියා මේ සියල්ල සිදුවන බව. නමුත් උන්වහන්සේ ඒක හරි අමාරුයි ඔබටත් මට තේරුම් ගන්න. ඇයි උන්වහන්සේ දැනගෙනමයි මේ දේ කළේ කියන කාරණේ. එතකොට විශේෂයෙන් මේක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දරුවෝ සහ දෙමව්පියෝ අතර තියෙන සබඳතාවය. දරුවෝ නොමගේ යන්න තියෙන ඉඩකඩ වැඩි කියන කාරණේ දෙමව්පියෝ දැනගෙනම තමන් ආදරයෙන් රැකබලා ගනීදෝ නැද්දෝ කියන කාරණය ඉදිරියෙහි ඔවුන්ට පෙනුනත් ඒ අඳුරු වලාපට ලැබ ගන්නවා. අද කොච්චර දෙමව්පියන්ව සුළු කරලා දෙමව්පියන්ව එපා කරලා දරුවෝ ක්‍රියා කරනවාද කියලා. නමුත් ඔවුන් දරුවන්ට සැලකුණු කාලය අපි කලක බලුවොත් ඔවුන් ඒදී කරන එතන තමයි ඒ නියම ප්‍රේමය. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි තේරුම් ගන්නට අපිට ටිකක් හරි තේරුම් ගන්නට ඒක මං හිතන්නේ ඔබට පහසුවක් වෙයි. එහෙම ඉදිරියේදී අපෝ නොසලකා හරින්ට හැකියාවක් තියෙනවා රිස්ක් එකක් නැත්නම් අවදානමක් තියෙනවායි කියලා දරුවෝ හදන්න නැතු හිටියේ නෑ දෙමව්පියෝ. ඒක අපි තේරුම් ගන්නට ඕන. දරුවන්ට තියෙන ආදරය නිසා වුන් තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරනවා. ඔවුන් යමක් බලාපොරොත්තු වෙන්නේ අපේ ගැලුම්කර තරන් වහන්සේගේ ඒ සුද්ධ වූ ප්‍රේමයේ ස්වභාවය මනුෂ්‍යයාට දේවචනේ කියනවා. උන්වහන්සේගේ ප්‍රේමයේ උස්ස ගැඹුර තේරුම් ගන්නට මිනිස්සුන්ට හරි අමාරුයි. ඒ දේ තේරුම් ගන්නට අපි උත්සාහ කරන්න ඕන. උන්වහන්සේ දැනම උන්වහන්සේ ඒ දේ කළේ. උන්වහන්සේට අවශ්‍යුනේ නැහැ කිසි කෙනෙකුගේ බලෙන් මේ ආදරය කියන දේ ලබා ගන්න. උන්වහන්සේගේ ආශාව උනේ තමන්ගේ සුව කැමැත්තෙන්. උන්වහන්සේගේ ස්වරූපෙට උන්වහන්සේගේ සමානත්වයට මැව්වා මේ මිනිසයා තමන්ගේ සුව කැමැත්තෙන් කීකරු වීම තුළින් උන්වහන්සේට ප්‍රේම කිරීමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන මිනිසයාගේ. බලෙන් කිසි කෙනෙකුගේ ප්‍රේමය ලබා ගන්නට උන්වහන්සේ කැමති නැහැ. අවදානමකින් තමයි ආරම්භ වුනේ. මිනිසයා උන්වහන්සේට ද්‍රෝහි වුණා. උන්වහන්සේට සාතන් එක්ක එකතු වෙලා කරලා ගැහුවා ආකාරය අපිට හම්බ වෙනවා. උන්වහන්සේ අපේ දේවචනේ කියන උන්වහන්සේගේ ප්‍රේමය පෙන්වුවා ආකාරය කොහොමද? උන්වහන්සේගේ පුත්‍රයාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙන්න තරම් ලෝකයට ප්‍රේම කළා. මතක තියාගන්න මුළු විශ්වයම බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ මේ සත්‍යතාවය. උන්වහන්සේ ප්‍රේමයයි කියන ඔබත් මමත් උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ආදරය අද දවසේදී අපි අඳුරගෙන තියන්නේ කොහොමද? අපි උන්වහන්සේ අපිට මෙච්චර ප්‍රේම කරනවායි කියලා අපි අදහගෙන අපි අද දවසේ දකින්නේ කොහොමද? අපි සතුරන්ව සිටියේදීම දේවජනේ කතා කරන්නේ එහෙමයි. උන්වහන්සේ පුත්‍රයාණන් දුන්නා ඔබත් මාත් වෙනුවෙන්. නැවත ඔබටත් මටත් අහිමි වුණ දේ නැවත උරුම කර දෙන්න පිණිස. උත්පත්ති පොතේ සිට අද දක්වා ඔබ පොඩ්ඩක් හැරිලා බලන්න. උන්වහන්සේ මනුෂ්‍ය සංහතියට දක්වා තිබෙනා වූ ප්‍රේමේ දෙස. ඒ නිසා අපි මොන පොත ඉගෙන ගත්තත් බයිබලයේ මොන පරිච්ඡේදයේ මොන පොත ඉගෙන ගත්තත් අපිට සෑම අවස්ථාවකදීම සෑම සිද්ධියකදීම හම්බෙන්නේ උන්වහන්සේ මිනිස්යාට දක්වා වූ ඒ මහත් වූ ප්‍රේමය. අපි යනවා දැන් කැරලි ගැසීම වෙතට. ඔබට පේනවා ඇති. මිනිස්යාව මවල මිනිස්යාගේ කැරලි ගැසීම උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. දෙවියන් වහන්සේ පොළොව දෙස බැලුවසේක ඒ දුෂ්‍යව තිබුණේ මාංශමී වූ සියල්ල පොළොවේ Tamanගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය. මේක තමයි මිනිස්යාගේ ස්වභාවය. ඔබට පේනවා ඇති දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ ලෙස කීකරුව ජීවත් වෙනවා වෙනුවට සාතන්ට කීකරු වෙන්නට සාදම් සහයව තීරණය කළා.
මං කියවනේ උන්වහන්සේ කිසි දෙයක් කිසි කෙනෙකුගෙන් බලෙන් ලබා ගන්නට කැමති නැහැ. උන්වහන්සේ ප්‍රේමණීය තරන් වහන්සේ. එතන සාර්ථකත්වයකුත් නැහැ. එතන සඵලත්වයක් නැහැනේ. ඕනෑම දෙයකදී මේ ආදරණීය බැඳීම නැත්තම් ප්‍රේමාන්විත බැඳීම මත තමයි ඒකේ අලංකාරය, ඒකේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒක අපි පැහැදිලිව දන්න දෙයක්. ඕනෑම කාරණයකදී. ඔබගේ සේවස්ථානය හෝ වේවා, ඔබගේ විවාහ ජීවිතය හෝ වේවා, ඔබගේ පෞල් ජීවිතය හෝ වේවා, ඔබ මොන සම්බන්ධතාවයක් ගත්තත් ඒ සම්බන්ධතාවයේ සාර්ථකත්වයේ පැවැත්ම සහ ඵලදායීතාවය තීරණය වෙන්නේ මොකක්මද? ආදරණීය මත. සුව කැමැත්තෙන් ඒ දේ කිරීම මත. ස්වාමීන් වහන්සේත් ඒ වගේ. උන්වහන්සේ කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලෙන් ලබා ගන්නට උන්වහන්සේ කැමති නැහැ. පොළොව දුෂ්‍ය වෙලා තිබුණ නිසා උන්වහන්සේට පොළොව පවිත්‍ර කරන්න සිදු වුණා. බලන්න ඒ පවිත්‍ර කරලා නෝවාසහුගේ දරුවන්ව බේරගෙන પરම්පරා කීයක් ගියාද? ඔවුන් නැවත පිළිම වන්දනාවට, රූප වන්දනාවට අදිලා ගිහිල්ලා මොකද කරේ? බාබෙල් පොත නිර්මාණය කළා වූ ආකාරය. ඒත් උන්වහන්සේ නිකන් හිටියද? නෑ. උන්වහන්සේ කවුද තෝරගත්තේ? උන්වහන්සේ ආබ්‍රහම්ව තෝරගත්තා. බලන්න දැන් මේක පිටස්තර දකින කෙනෙකුට පිටස්තරේ නැත්තම් මේ දෙවියන් වහන්සේගේ මේ ආදරණීය ස්වභාවය තේරුම් නොගන්න කෙනෙකුට තේරෙන්නේ මේ මමත් මේක ලංකාවෙම කියන කෙනෙක්ගෙන් අහුවා. උන්වහන්සේ හරි නෝන්ජල් ජවි කෙනෙක්. ඇයි ඊශ්‍රාසනගේ පස්සපාරේ ගියේ? මම ඒක සාකච්ඡාමය වැඩසටහන බලනකොට මම දැක්ක දෙයක් තමයි අපිට පරණගියස හම්බ වෙනවා දෙවියන් වහන්සේ මේ ඊශ්‍රාසනගේ පස්සේ පාරේ ගිහිල්ලා. උන්වහන්සේට වැඩන ඇයි උන්වහන්සේ මෙච්චර මේ ඊශ්‍රාසනකට නෝන්ජල් උනේ කියලා. ඒ බුද්ධ ඒක පිටස්තර මිනිසයාට දෙවියන් වහන්සේගේ ආදරේ ඔව් දකින්න විදිය. මේ සුභාරංචිය විනාශ වෙන්නට මෝඩකමයි කියලා. නමුත් ගැලවෙන්න අවශ්‍යනක ගැලවෙන්න ආව අපිට ඒක දෙවියන් වහන්සේගේ බල. ඒ නිසා අපි ඒව ගැන කතා නොකර ඉන්න. නිසා අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී අපිට හම්බ වෙනවා මේ මහා අරගලය තුල උන්වහන්සේ එක අවස්ථාවලදී උන්වහන්සේගේ විශ්වාසවන්ත දරුවන්ව තෝරගත්තා වූ ආකාරය. ආබ්‍රහම් උන්වහන්සේ තෝරගත්තා. ආබ්‍රහම්ට ආශිර්වාද කරනවා. ආබ්‍රහම් දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙයිටි උන්වහන්සේගේ ගිවිසුම ආරක්ෂා කළා. උන්වහන්සේගේ ශික්ෂාවන් ආරක්ෂා කළා. උන්වහන්සේ කියනවා පොළොවේ සියලු පවුල් ඊශ්‍රාසනකට විතරක් නෙවෙයි පොළොවේ සියලු පවුල් ඔබ කරන කොටගෙන ආශිර්වාද ලබන්නේ. ඒ නිසා තමයි ගලාති පොතේ ලියලා තිබෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගන්න අයට මොකද්ද? ආබ්‍රහම්ගේ වංශයේ උරුමකාරය වෙන බව. ඒ නිසා උන්වහන්සේ පරණ ගිවිසුමේදී කිව්වේ සිංහලගේ පොළොවේ සියලු පවුල් ඔබ කරන කොටගෙන ආශිර්වාද ලබනවායි කියන කාරණය. අපේ සහෝදර සහෝදරිය අපිට පේනවා ආබ්‍රහම්ගෙන් පස්සේ ආබ්‍රහම්ගේ වංශයේ ඊසාක් ඊළඟට ඒසව් සහ යාකෝබ්ගේ දරුවන් තුලින් ඊශ්‍රායලසනක වැඩි වෙලා අපි දන්නවා ඊට පස්සේ යෝසෙෆ් ගෝෂන් දේශයට අපි විශේෂයෙන් එනවා. ඒ ගෝෂන් දේශයේදී යාකෝබ්වත් තමන්ගේ සහෝදරයන්වත් ගෙනලා පදිංචි කරන යනුව තමයි ඊශ්‍රායලසනක ඊටමත් බලවත් ලෙස වර්ධනය වුණේ. හැබැයි ඒ වර්ධනය එනවත් සමගම ඔවුන්ට මොකද වුනේ? ඔවුන්ගේ දෙවියන් වහන්සේව අමතක වෙලා ගියා. යාකෝබ්ගේ, ඊසාක්ගේ, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේව ඔවුන්ට අමතක වෙලා ගිහිල්ලා මොකද වුනේ? ඔවුන් පාපේ වහලුන් බවට, ශාරීරික වහල්කමට ඔවුන් පෙළඹුණා. නැත්තම් ඔවුන් අසු වුණා. ගිවිසුම කඩ කරමින්ද ආබ්‍රහම් එක ඔබ දන්නවා ගිවිසුමක් උන්වහන්සේ ඇති කරගත්තා. එතකොට මේ ගිවිසුම ඉතාම වැදගත්. ගිවිසුම ආරක්ෂා කළා නම් උන් කවදාවත් වහලුන් වෙන්නේ නැහැ. නමුත් ගිවිසුම කඩ කරපු නිසා වහලුන්. නමුත් උන්වහන්සේ නිකන් හිටියද? නැහැ. මෙන්න උන්වහන්සේගේ ආදරේ. උන්වහන්සේ නැවත ඉදිරියට වෙනවා. ඔවුන්ගේ මොරගැසීම, ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ කඳුළු උන්වහන්සේ ඉදිරියට නැග්ගා. ඒ කර්ණ කොටගෙන උන්වහන්සේ මෝසෙස් තෝරගෙන අරගෙන එනවා. කොහෙද? පාපේ දේශයෙන්, පාපේ වහල් බවින්,
ශාරීරික වහල් බවින් ඕන උදාගෙන එනවා පාරද. රත මුහුද ළඟට ඇවිල්ලා රත මුහුද දෙපෑ කරලා සීනයි කන්ද ළඟට අරන් එනවා. දැනුද නුඹලා මගේ හඬට කීකරුව මගේ ගිවිසුම ආරක්ෂා කරන්න උනම් ගිවිසුමේ ලෑලි දෙක උන්වහන්සේගේ ඇඟිල්ලෙන් මෝසෙට ලියා ගන්න කිව්වෙත් උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා ගිවිසුමේ ලෑලි දෙක උන්ට දෙනවා. මොනවද කියන්නේ? ආරක්ෂා කරන්න ඕන සීල සෙනග අතරින් නුඹලාවට අසහාය වස්තුවක් වන්න හුය. මේ කාරණේ මාද දවසේ ඔබටත් පරත් කියන්නේ. සියලු සෙනග අතරින් සීල කිතුරුවන් අතරින් උන්වහන්සේටම කිව්වා වූ අසහාය වස්තුවක් සිටිනවා. ඒ ගිවිසුම ආරක්ෂා කරන්නා වූ සෙනග. උන්වහන්සේගේ අලුත් ගිවිසුම ආරක්ෂා කරන්නා වූ සෙනග. උන්වහන්සේට අසහාය වස්තුවක් හැටියට අලුත් ගිවිසුම අපිට හම්බ වෙනවා. ඒ ඉතිරිය අපිට අලුත් ගිවිසුම හම්බ වෙනවා. බලන්න උන්වහන්සේගේ ලෙයින් බැටළු පැටවක් උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගව මිස්රයෙන් වහල් බවින් මුදාගෙන යන්න ඉස්සෙල්ලා මොනවද උන්වහන්සේ ඔවුන් බේරගත්තේ? ක්‍රිස්තුස්ගේ නැත්තම් මේ බැටළු පැටවාගේ ලේ කර්ණකටගෙන උන්ව මරණයෙන් දොරටුවෙන් මරණයේ දූතයාගෙන් බේර අරගෙන උන්වහන්සේ ඔවුන් ගෙනාවා. ඒ ලෙයින් තුලින් ඔවුන් පවිත්‍ර කරලා ඔවුන් ගලවගෙන ඔවුන් ගෙනාවා ආකාරය අපිට හම්බ වෙනවා. මේ දේ නොවේද ඔබටත් මටත් අද දවසේදී උන්වහන්සේ කර තිබෙන්නේ. එදා පාස්කුව වුණා. බැටළු පැටවා කර්ණකොටගෙන උන්ගේ ජීවිතය බේරුණා. මරණයේ දූතයා සෑම ගයක් ළඟට ගියව අවස්ථාවේදී. අද මේ බැටළු පැටවාගේ සංකේතත්ව ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරනකොට අද ඔබත් මමත් බේරී සිටිනවා. අමතක කරන්න එපා මේවා. මේවා ඔබටත් මටත් ලියා තිබෙන්නේ. මේවා දිස ඕනෑකමින් හොද්දට ඇස්සරලා බයිබලය කියවන්නට එපා. බයිබලය අධ්‍යයනය කරන්න. මොකද බයිබලය තුල මේ ශුද්ධ වූ නිධාන උන්වහන්සේ මේ ශුද්ධ වූ පරණ ගිවිසුමේ ලියා තිබෙනා වූ සෑම කාරණයක් අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ ස්වර්ගීය පොරොන්දු දේශය උරුම කරගන්නේ ඔබටත් මටත් අවවාද අනුශාසන ඒ තුලින් බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න තිබෙනවා. ඒ කාරණේ තමයි අපි ඉගෙන ගන්නෙ. රුද්‍රය ඔවුන් ආරක්ෂා කළා. ඔවුන් පාපෙන් වහල් බවින් ඔවුන් මුදවා ගත්තා. අද රුද්‍රය ඔබවත් නවත් පාපේ වහල් බවින් මුදාගෙන බෞතිස්මයට උන්වහන්සේ කැඳවලා ගිවිසුමට ඇතුල් වෙන්න කියලා උන්වහන්සේ කතා කරනවා. බලන්න මොනවද කියන්නේ කියලා. කාන්තාරේ අවුරුදු 40 මග්නිසාද නුඹේ දෙව් ද්විතීය කතාව පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මග්නිසාද නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹේ අත්වැඩෙහි දී නුඹට ආශිර්වාද කළසේක. නුඹ මේ මහත් කාන්තාරයේ මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ 40 අවුරුද්දක්ම නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹ සමග වූසේක. නුඹට කිසි ඉඟයක් නොවී යයි කියන්නේ ඇයි? ගිවිසුම ආරක්ෂා කරන තාක්කල් උන්වහන්සේ ගිවිසුමේ ආශිර්වාද ඔවුන්ට දෙනු ලැබුවා. මතක තියාගන්න. පොරොන්දු දේශයට උරුම කර ගන්නට ඒ පරම්පරාව සූදානම් වෙන තුරු අවුරුදු 40ක් ඔවුන් කාන්තාරයේ සැරසැරුවා. අදටත් කියන්න තියෙන එකයි. පොරොන්දු දේශයට ඔබට ඇතුළත් වෙන්න ඕනේ නම් ස්වර්ගීය කානන් දේශයට ඔබට ඇතුළත් වෙන්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ? ඔබත් මමත් මේ පොරොන්දුවට මේ ගිවිසුමට ඇතුල් වෙන්නට ඕන. ඒ නිසා උන්ව මේ දවස් 40කින් යන්න තිබුණ ගමන ඔන්න අවුරුදු 40ක් අරගෙන ගියා. නමුත් ඒ අය සූදානම් වුණාද? සූදානම්ව සිටියද? පරණ ඒ ඊජිප්තුවේ දේවල් ඔවුන් මතක් කළා. මිස්රයේ කාපු බීපු හැටි ජීවත් වුණ හැටි ඔවුන්ට ඒ වහල්කම අමතක වුණා. කාපු බීපුව තමයි මතක් වුනේ. මතක තියාගන්න. අපිටත් සමහර වෙලාවට උන්වහන්සේ වෙතට ආවම මොනවාද මතක් වෙන්නේ? අපේ පරණ ජීවිතේ කරපුවා මතක් කරනවා. සමහරට රස කර කියනවා. එදා ඊශ්‍රායල් සෙනග වගේ වෙන්න එපා. ඔබ අතහැරලා ආවනම් ඔබ උන්වහන්සේගේ ගිවිසුමට ඇතුල් වෙලා මොකද ඔබට අරමුණක් තිබෙනවා. ඔබට ගමනක් තිබෙනවා යන්නට. ඔබ ගමනක් යනවා. ඒ පොරොන්දු දේශේ කරා යන ගමනේ ඔබ මේ ගිවිසුමට ඇතුල් වෙලා මේ ගිවිසුමේ ආශිර්වාද ප්‍රතිලාභ කීකරුකමේ ආශිර්වාද ඔබ භුක්ති විඳින්න ඕන. අපි මේ කාර්තෝ පුරාම විශේෂයෙන් සති 13ක් පුරාම ඉතිරි සති 12 පුරාම
මේ ඊශ්‍රාසනගේ ජීවිතය තුළින් බොහෝ දේවල් ඉගෙන ගන්නට යනවා. ඒ සියල්ලේ සාරාංශය අද දවසේදී ඔබ ඉදිරියට ඔබ ඒ නිසා ඔබට ආරාධනා කරනවා මාත් එක්ක සෑම සතියකම එකතු වෙන්න මේ ද්විතීය කතාව පොතේ මේ ශුද්ධ වූ ආලෝකයන් ඉගෙන ගන්නට. ඉගෙනගෙන එදා ඊශ්‍රාසනක වගේ නොවි උන්වහන්සේගේ ගිවිසුමට ඇතුල් වෙලා ගිවිසුමේ කීකරුකමේ දරුවන් වශයෙන් ඇතිලා ස්වර්ගීය කාරණාන්දේශේ උරුම කරගන්න මේ ශුද්ධ පාඩම ආශිර්වාදයක් කරගනිමු. එසේ කරන්ට උන්වහන්සේ අපට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.